ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාර කියන තුන් වතාවක්. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. අහං බන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්තනීත මජ්ජත්තේ අහිතේච චතුබ්බිදේ යදා පස්සති නානත්තං හිතතිත්තෝත පානිනං නනිකාමලාහි මෙත්තාය කුසලීති පෞච්චති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා අපි නොයෙකුත් ආකාරයේ කටයුතු සිද්ධ කරමින් සිටිනවා. ඉතින් අපි ඊටාම දැඩි ප්‍රතිපත්තියක සිටින්නට ඕනේ. කොයි විදිහකින් හරි මගේ සිත සකස් කරගන්නවාමයි කියලා. මොකද හැමදාමත් එහෙම නැති වුණොත් එහෙම යම්කිසි ගැටලුකාරී තත්වයකට පත් වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ සඳහා අපි බොහෝ වශයෙන් අවශ්‍ය කරන කරුණු කාරණා සාකච්ඡා කරනවා. ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු කර ගැනීම සඳහා අවශ්‍ය කරන බොහෝම ප්‍රවේශමෙන් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ කුසල ධර්මයක් තමයි නොයෙකුත් ආකාරයේ හැල හැප්පිලිවලට නැත්තං
විස මිශ්‍රිතව තියෙන විදිහට ඒ කියලා කියන්නේ දැන් මෛත්‍රිය කියලා කියන්නේ ඒ වගේ බොහොම ප්‍රවේශමෙන් ගන්න ඕන එකක් විස මිශ්‍රිතව කියලා මම කියලා කිව්වේ මෛත්‍රිය මුලාවෙන් යම් කිසි විදිහකට ඒවනි මුලාවකට පත්වීමෙන් මෛත්‍රියත් එක්ක රාගාදී කෙලෙස් ධර්ම තියෙන්න පුළුවන් මෛත්‍රිය වෙනුවට මෛත්‍රියත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන් මෛත්‍රියත් එක්ක සංවේගය තියෙන්න පුළුවන් එතකොට මෛත්‍රියත් එක්ක යම් ආකාරයක හිතවත්කම් ඒ වගේම අහිතවත්කම් වැනි දේවල් කැඩෙන්නේ නැතුව මිශ්‍ර වෙච්ච මෛත්‍රියක් තියෙන්නට පුළුවන්. ඉතින් ඒවා ඔක්කොම අපේ තුලින් අයින් වෙන්නට ඕනේ. ඒකින්ද හරි ප්‍රවේශමෙන් මේ ගැන පිරික්සලා බලන්න ඕනේ. හිත හොඳට පිරික්සලා බලලා සිද්ධ කරන්න පුළුවන් පරීක්ෂණයක් වගේ පුංචි තැන් පවා නිරීක්ෂණය කරලා බලලා හොඳ ආකාරයට තමන්ගේ ප්‍රතිඵල නිරීක්ෂණය කරන ලද ප්‍රතිඵල දිහා බලලා නිගමනයකට එන්න පුළුවන් ඉතාම විද්‍යාත්මකව සිද්ධ කරන පරීක්ෂණ වගේ හරියට නිකන් තමන්ගේ හිත ගැන විමසිල්ලෙන් ඉඳලා කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් මෛත්‍රී භාවනාව තුළ තියෙන හැටි. ඒ විතරක් නෙවෙයි අනිත් එක මේ හැම භාවනාවකමත් වගේ එවැනි තත්ත්වයක් තියෙනවා. මේකෙදී අපි පුහුණුවක් වශයෙන් මේ නිවැරදි පුහුණුව සිද්ධ කරගෙන යන්න හැම වෙලේම යම්කිසි ආකාරයක වැඩපිළිවෙලක් අපේ තුලින් දියත් කරගන්න ඕනේ. ඉතින් අපි මාතෘකා කරගත්ත ගාථා ධර්මයේ සීමා සම්බේධයට අදාළම ගාථා ධර්මයක් තමාය හිතවතාය මධ්‍යස්ථයාය අහිතවතාය යන සිව් දෙනා කෙරෙහි යම්තාක් වෙනසක් නානත්වයක් තියෙනවා නම් මේ මෛත්‍රිය කරනකොට මේ මෛත්‍රී හැඟීම තුළ වෙනසක් තියෙනවා නම් නානත්වයක් අත්දකිනවා නම් ඒ නානත්වය අත්දකින තාක්කල් මේ කියන ප්‍රාණීන් කෙරෙහි නියමාකාරයෙන් මෛත්‍රීලාභී කුසල් ඇත්තෙක් කියලා කියන්න පුළුවන්කමක් නෑ කියන එකයි. නානත්වයක් වෙනසක් දකින්න බෑ කියන එකයි මෙහි තේරුම. ඒකයි අපි මේ වෛරී පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය වඩන්න උත්සාහ කරන්නේ. එතකොට වෛරී පුද්ගලයා කෙරෙහි දේශය සංසිඳුනොත් යෝගාවචරයාගේ ඒ හිත බොහෝම ප්‍රිය සහාය කෙනාට අතිප්‍රිය සහාය කෙනාට මධ්‍යස්ථ කෙනාට කියන මේ හැම කෙනෙක් කෙරෙහිම නැවත මෛත්‍රිය පතුරවමින් එතකොට තමන් ගැන ප්‍රිය පුද්ගලයා ගැන මධ්‍යස්ථ පුද්ගලයා ගැන වෛරී පුද්ගලයා ගැන කියන මේ හතර දෙනාම කෙරෙහි සමසිත වඩමින් ඒ හතර දෙනා කෙරෙහිම එක හා සමාන සිතක් එක වගේ හැඟීමක් අන්න එහෙම සමසිත වඩමින් මේ සීමා සම්බේධය සිද්ධ කළ යුතුව තියෙනවා. හරි තේරුණාද? එතකොට මම ගැන ඒකනේ අර මම වෛර නැත්තෙක් වෙම්වා කියනකොට එමෙන්ම කියලා අපි ගත්ත ඒකනේ. එතකොට තමන් කෙරෙහි ඒ වගේම දැන් අපි මෛත්‍රිය වර්ධනය කරන්න ගත්තේ ප්‍රිය පුද්ගලයා. අතිප්‍රිය කෙනා ගත්තේ නැහැ. එතකොට මධ්‍යස්ථයා ගත්තේ නැහැ. වෛරී පුද්ගලයා ගත්තේ නැහැ. එතකොට තමන් කෙරෙහි වගේම ප්‍රිය පුද්ගලයා කෙරෙහිත් මේ වෙනකම් ප්‍රියභාවයක් තිබුණා. දැන් මේ ප්‍රියභාවය නැති වෙලා ගිහලා මේ දැන් මේ කලින් තිබුණ දෙයක් ගැන මේ කියන්නේ. තමන් කෙරෙහිත් ප්‍රිය පුද්ගලයා කෙරෙහිත් අතිප්‍රිය පුද්ගලයා කෙරෙහිත් වෛරී පුද්ගලයා කෙරෙහිත් සම මෛත්‍රී සිතක් තියෙන්නට ඕනේ. එසේ නොවන තාක්කල් තමන්ගේ මෛත්‍රිය සර්වාකාරයෙන් සඵල වෙලා නැහැ. ඉතින් මේක කොච්චර ගැඹුරු හැඟීමක්ද කියලා පොඩ්ඩක් මතක තියාගන්න හොඳට. කෘතගුණ දැක්වීමේ අදහසක් හැරෙන්නට ඔන්න ඔතන පටල ගන්න හොඳ නැහැ. තමන්ගේ දරුවා සහ අනුන්ගේ දරුවා කියන දෙපාර්ශ්වයම එක හා සමානව දකින්නට ඕන කියලා අපි කිව්වා. තමන්ගේ දරුවා සහ අනුන්ගේ දරුවා කියන ඔක්කොම. එතකොට නමුත් ජීවිතයේ සැබෑ ස්වභාවය තේරුම් ගත යුතුව තියෙනවා. හරි. ජීවිතයේ සැබෑ ස්වභාවය තේරුම් ගන්න ඕන මේවා පටල ගන්න එපා. අපි තුල සමසිත ඇති වෙන්නට ඕනේ. එතකොට මං කිව්ව එක කෘතගුණ දැක්වීමේ හැඟීමක් ඇරෙන්නට වෙන විශේෂත්වයක් තියෙන විදියක් නැහැ. වැඩි හිතවත්කමක්, වැඩි අහිතවත්කමක් එහෙම මධ්‍යස්ථභාවයක් තියෙන විදියක් නැහැ. වෛරීකමක් තියෙන විදියක් නැහැ කියන එක. ඉතින් උදාහරණයක් මං කියන්නම් මෙන්න මෙහෙම. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා දැන් මගෙත් එක්ක යම් පිරිසක් ඉන්නවා.
පිරිසක් ඉන්නවා මගේ කලින් අපි හිතමු දැන් මේ මෛත්‍රිය වර්ධනය කරපු කෙනෙකුට තියෙන අත්දැකීමක් ඇතිවිය යුතු අත්දැකීමක් මම මේ කියන්නේ. මගෙත් එක්ක පුද්ගලයෙක් ඉන්නවා මේ පුද්ගලයා මගේ හිතවත් කෙනෙක්. කලින් හිටපු. තවත් පුද්ගලයෙක් ඉන්නවා එයා අහිතවත් කෙනෙක් හිටපු. වෛරී කෙනෙක් ඉන්නවා. මධ්‍යස්ථ කෙනෙක් ඉන්නවා. මාත් ඉන්නවා. මේ කට්ටියම ඉන්න වෙලාවක කවුරු හරි ඇවිල්ලා ඈත තියෙන ගිනි අඟුරු වලකට ගිහිල්ලා දාන්න එක්කෙනෙක්ව ගන්න උත්සාහ කරනවා. හරිද? අන්න එතකොට මේ අහවලා ඉතිරි වෙලා අහවලා ගත්තොත් හොඳයි කියලා අදහසක් එනවා නම් මේ සීමා සම්බේධය වෙලා නැහැ. අපේ පින්නත්නි යම් විටක අතට ගත්ත කෑමක් කාට හරි දෙන්න යනකොට මේ පුද්ගලයාට දුන්නොත් හොඳයි කියලා Tamanට අදහසක් එනවා නම් දරුවෝ ගැන සමහර අයට තියෙනවා ඒ වගේ වෙනස්කම්. අහවල් අයට විශේෂ සැලකිල්ලක් සිද්ධ කරන්න ඕනේ කියලා අදහසක් තියෙනවා නම් එතන ගැටලුවක්. විශේෂ සැලකිල්ලක් එන්න ඕනේ කියලා රත්විල්ලක් දැවිල්ලක් තියෙන්නට බෑ. හැබැයි යමක් තියෙන්නට පුළුවන්. ඒ තමයි අපි හිතමු අපිට යම්කිසි ගුණයක් කරලා තියෙනවා කවුරු හරි කෙනෙක්. ඒ කියලා කියන්නේ මේ අපිට බොහෝ උදව් කරලා තියෙන කෙනෙක් ඉන්නවා. හරිද? අන්න ඒ උදව්ව ගැන ප්‍රතිඋපකාර කරන්නට ඕනේ. මට මෙහෙම උදව් කරපු කෙනෙක් ප්‍රතිඋපකාර කරන්නට ඕනෑ කියන අදහස යම් දෙයක් තමන්ගේ ළඟ තියෙන දෙයක් ආපහු දෙනකොට තියෙන්න පුළුවන්. හැබැයි එතන අර අනිත් අය කෙරෙහි ගැටීමක් තියෙන්නත් බෑ. මෙයත් කෙරෙහි විශේෂ ප්‍රියභාවයක් තියෙන්න බෑ. අරක වෙනම කාරණාවක්. ඒක වෙනම සිද්ධියක්. දැන් තමන්ගේ දරුවා ගන්නකො. තමන්ගේ දරුවා ගත්තාම මෙතන තියෙනවා වෙනත් ආකාරයක සිද්ධියක්. ඒ කියන්නේ වෙනත් ආකාරයක ලෝකයේ තියෙන සැබෑ තත්ත්වයක් තියෙනවා. මොකද දරුවන්ට දෙමව්පියෝ ඉන්නවා. එතකොට මගේ දරුවා කියන කෙනාට මම යම්කිසි ආකාරයක සැලකීමක් සිද්ධ කරන්න. ඒක විශේෂත්වයක් වෙන්නේ සමසිතින් අනිත් දරුවා සහ මගේ දරුවා කෙරෙහි සමසිතක් තියෙන්නට ඕනේ. හැබැයි මගේ දරුවා කෙරෙහි මම යම් ආකාරයක විශේෂත්වයක් දැක්විය යුත්තේ එයාට සලකන්න වෙන කෙනෙක් නැහැ. එයාව පාසලට එක්කයි යන්න දැන් එහා පැත්තේ දරුවාව පාසලට එක්ක යන්න එයාගේ අම්මා ඉන්නවා. මේ පැත්තේ දරුවා මගේ දරුවා පාසලකට එක්ක යන මගේ යුතුයකම සහ දරුවාගේ අයිතිවාසිකම. හරි. අන්න එහෙම සමාජයේ ක්‍රියාකාරීත්වය මේවා තේරුම් අරගෙන නමුත් හැබැයි පැහැදිලිවම මේ දරුවෝ දෙන්නාම මොකක් හරි දෙයකට විනාශයකට පත්වෙන්නට හේතු වෙන යමක් සිද්ධ වෙනවා නම් කොයි එක්කෙනාද තෝරගන්නේ කිව්වොත් එතනදී විශේෂත්වයක් තියෙන විදිහක් නැහැ. ඒකෙදි සමසිත තියෙන්නට ඕනේ. අන්න ඒක හොඳට තේරුම් ගන්න. අපි තමන්ගේ කියලා කියන අදහසින් නෙවෙයි යුතුයකම් වශයෙන් අනිවාර්යයෙන්ම ළඟ ඉන්න කෙනාට උරුම වෙච්ච කෙනාට මේ සමාජ බන්ධනය තියෙන විදිහක් තියෙනවා. සමාජ බන්ධනය කියන්නේ මානසික බන්ධනය වෙන්න බෑ එතකොට. ඒ කියන්නේ සමාජ ව්‍යුහයක් තියෙනවා. අම්මා දරුවාට තාත්තා දරුවාට උදව් කරන්න ඕන, දරුවෝ දෙමාපියන්ට උදව් කරන්න ඕන තමන්ගේ. දැන් හැමෝම තමන්ගේ අම්මාට විශේෂත්වයක් දක්වන්නට ඕනේ. හේතුව තමන්ගේ තාත්තාට විශේෂත්වයක් දක්වන්න හේතුව ඒ දරුවෝන්ගේ යුතුයකම ඒක. ඒක තේරුම් අරගෙන කරන්න. නමුත් හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක් කෙරෙහිම සමසිතක් තියෙන්නට ඕනේ. මේක හොඳට තේරුම් ගන්න මේතන ඉතාම ප්‍රවේශමෙන් තේරුම් ගන්න ඕන තැනක්. අනිත් එක වැරදි අවබෝධයක් ඇති වෙන්න පුළුවන් වෙන කෙනෙක් දිහා බලන්න එපා. ඒ ක්‍රමයට එහෙම බැලුවොත් බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් අපිට යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා කියලා හිතන්න පුළුවන්. මේක තේරුම් ගත්තේ නැත්නම් ඇයි සුද්ධෝදන රජුරුවන් කෙරෙහි රාහුල කුමාරයා කෙරෙහි යසෝදරා දේවිය කෙරෙහි යම් විශේෂත්වයක් දක්වනවා අන් අයට වඩා ප්‍රජාපති ගෞතමිය කෙරෙහි. ඒ මොකක්ද? ඒ තමයි අර සමාජ සම්මත වශයෙන් තියෙනා වූ යම් කිසි බැඳීම නෙවෙයි ඒ කියන්නේ. ඒ කියන්නේ යුතුයකම් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. දරුවා තමන්ගේ පියා කෙරෙහි යුතුයකම් කරනවා. අනිත් දරුවා එයාගේ පියා කෙරෙහි යුතුයකම් කරනවා. ඉතින් ඒකින්ද මේ පියාට උරුමයක් තියෙනවා, අයිතිවාසිකමක් තියෙනවා. මේ තමයි ක්‍රමය. අන්නේ ක්‍රමවේදයට අනුව සිද්ධ කිරීම මිසක් යම් විදිහකින් සුද්ධෝදන රජුරුවත් වෙනත් රජ කෙනෙකුත් අපි හිතමුකෝ සමකාලීන නොවුනත් අජාසත් රජුරුව කියලා අජාසත් රජුත් එකට තියලා මේ දෙන්න එක්කෙනෙක් මරණයට පත් කළ යුතුයි කියවම බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකත් මෙන්න මේ තැනත්තාව තෝරගන්න කියලා කියන සිතක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට තියා රහතන් වහන්සේ නමකට හෝ
මෛත්‍රී චේතෝ විමුක්තිය තියෙන පුද්ගලයෙකුටවත් පහළ වෙන්නේ නෑ කියන එකයි මේකේ තේරුම. ඉතින් ඒක ගැඹුරු තැනක් ගැඹුරු අවස්ථාවක් මේ දේවල් එක්ක අපි තියෙන කෙලෙස් බොහෝමයන් මේ මෛත්‍රියත් එක්ක අඩු වෙනවා. මෙහෙම මේක ප්‍රබලව තේරුම් ගන්න ඕනම දෙයක්. ඒකින්ද මේකෙදී හුඟක් වෙලාවට අපි වෛරී පුද්ගලයා කෙරෙහි තියෙනා වූ මේ වෛරී ස්වභාවය දේශය සංසිඳවා ගැනීම තමයි මේ හැම දෙයකටම ගොඩක් දුරට හේතු වෙන්නේ. මොකද එයා හින්දා තමයි මේ හිතවත් පුද්ගලයෝ නිර්මාණය වෙන්නේ. අහවල් කෙනා කෙරෙහි තියෙන වෛරය කියනකොට ඒ වෛරය නැති හිතවත් අය හකස් වෙනවා. අර පැත්තෙන් ගලව ගන්නකොට ඒ තැනැත්තාව සියලු දෙනා කෙරෙහිම සමසිත ප්‍රිය පුද්ගලයා, අති ප්‍රිය පුද්ගලයා, වෛරී පුද්ගලයා සහ තමන් කෙරෙහි කියලා කියන සියලු දෙනා කෙරෙහි සමසිත සහිත සීමා සම්වේදය සිද්ධ කරගන්නට ඕන. ඉතින් මේ විදිහට අපි පරීක්ෂා කර අර කිව්ව ආඝාත පටිවිණය සූත්‍රය තවත් නොයෙකුත් සූත්‍ර ධර්මයන් අපි සාකච්ඡා කරා. එතකොට ආනිසංස ධර්මයන්, ඒ වගේම වෛරයේ දේශයේ ආදීනවයන්, එතකොට ඒ කතා කරපු සියලු දේ කතා කරලා බලනවා මේ ගානට මෛත්‍රිය වැඩෙනවද කියලා. අර විදිහට මේ ක්‍රම 4ම වෛර නැත්තෙක් වෙත්වා, තරහ නැත්තෙක් වෙත්වා, තරහ කියන තැනේදී හැම වෙලෙම බලන්නේ ගැටීම් සහගත දේශය තියෙනවද කියලා. එතකොට ඊළඟට දුක් පීඩා නැත්තෙක් වෙත්වා, සුවපත් වූ සිත ඇත්තෙක් වෙත්වා කියන මේ එකකින් හරි චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න උත්සාහ කරන්නට ඕනේ. ඒ වගේම අර කණ්ඩායම් වශයෙන් හෝ එහෙම නැත්නම් ප්‍රිය පුද්ගලයෙක් වශයෙන් අරගෙන අතිප්‍රිය නොවන මේ තත්ත්වයට පත් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට හැමදේම කරද්දිත් මේ වෛරී පුද්ගලයා කෙරෙහි තාමත් දේශය සංසිඳෙන්නේ නැත්නම් ඊළඟට අපි මේ පුද්ගලයාගේ සැබෑ ස්වභාවය ගැන මෙනෙහි කළ යුතුව තියෙනවා. මොකද එහෙම නැත්තම් අපිට පුළුවන්කමක් නැහැ මේ අවශ්‍ය කරන තැනට මේ සිත ගන්න. ඉතින් මොනවද සැබෑ ස්වභාවය කියලා කියන්නේ? ධාතුත් ව්‍යවච්ඡේදය කළ යුතුයි කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් මොකට කිපෙනවාද කියන එක මේ තැනැත්තාගේ කෙස් කෙරෙහි කිපෙනවාද, ලොම් කෙරෙහි කිපෙනවාද, නිය කෙරෙහි ආදි වශයෙන් කේසාලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි මිජ්ජං වක්කං හදයන් යකනම් පියකං කිලෝමකම් මේ විදිහට ඒ කොටස් කෙරෙහිද මේ කිපෙන්නේ. මෙතන මේ නිස්සත්ත නිජ්ජීව ශුන්‍ය ස්වභාවය. ඒ කියන්නේ අපි දන්නවනේ ආඝාත වස්තු කියන්නේ මොනවාද කියලා. අහවල් පුද්ගලයා කියන එක අහෝසි කරගන්න ඕනේ කියන එකයි මේ කියන්නේ. අපි නිකන් හිතමු අහවල් පුද්ගලයා ආඝාත වස්තු ටික කතා කරපුවම මෙතන අපිට පුළුවන් යම් කිසි තීරණයකට එන්න. අපිට දේශය ඇති වෙන තැන් ටික ගත්තාම අහවල් පුද්ගලයා හෝ කණ්ඩායම මට අනර්ථයක් කළේය අතීතයේදී. එතකොට වර්තමානයේ කරමින් සිටින්නේ අනාගතයේ කරන්නේය කියන එකත් එක්ක දේශය පහළ වෙනවා. ඒ වගේම මගේ හිතවත් අයට අනර්ථයක් කළේය කරමින් සිටින්නේය අනාගතයේදී කරන්නට යන්නේය කියන තුල දේශය පහළ වෙනවා. ඒ වගේම මගේ අහිතවත් අයට යහපතක් කළේය කරමින් සිටින්නේය අනාගතයේදී කරන්නට යන්නේය කියන අදහසිනුත් යම් කිසි ආකාරයක ගැටලුවක් පහළ වෙනවා, ගැටීමක්. ඉතින් ඔන්න ඔය තැනේදී ඇතිවෙන මේ කියන අනර්ථකාරී ස්වභාවය නැත්තම් වෛරය, දේශය කියන කොයි විදිහට මෛත්‍රිය වඩලා හරිය නැත්තම් තව විසඳන්න ඕන තැනක් තියෙනවා. අහවල් පුද්ගලයා කියලා මට හැඟීමක් තියෙනවා. අන්නේ අහවල් පුද්ගලයා කියන එක අහෝසි කරන්නටයි මේ ධාතු විවච්ඡේදය සිද්ධ කරන්නේ. හරි. මෙතෙන්ටම අපි අනාත්ම සංඥාවත් ඈඳා ගනිමු. එතකොට මේක බොහොම පහසුයි. අනාත්ම සංඥාවෙන් එන යම් පුංචි කොටසක් නැත්තම් එහෙම නැත්තම් මේ බෙදා වෙන් කර ගැනීමක්. ඉතින් ශරීරය අරගෙන නිස්සත්තයි, නිජ්ජීවයි, ශුන්‍යයි කියන එක බලපුවාම එතකොට අපිට හොඳට තේරෙනවා පඨවි ධාතුව කෙරෙහි මට කිපිලාද. එයාගේ එතන තියෙන මොනවද? පඨවි ධාතුවක්. පඨවි ධාතුව කෙරෙහි කිපිලාද? ආපෝ ධාතුව කෙරෙහි කිපිලාද? තේජෝ ධාතුව කෙරෙහි කිපිලා වැඩක් තියෙනවද? වායෝ ධාතුව කෙරෙහි කිපිලා වැඩක් තියෙනවද කියලා. එහෙම නැත්තම් මෙතන තියෙන මේ ස්කන්ධ පංචකයක්, ආයතන 12ක්, ඒ වගේම
මේ නමින් මේ සඳහන් කළ තියෙන මේ වගේ දේවල් කියලා ඒ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් වල ගැන ඒවා වෙන් කරගන්න පුළුවන් නම් පින්වත්නි පුද්ගලයෙක් කෙරෙහි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහකට සැබෑවටම කිපෙන්නේ කොතෙන්ටද කියලා ප්‍රශ්නයක් එනවා. ඒකින්ද ඔය අහවලා කියන සංකල්පය අයින් කරගන්නටයි ඕන වෙන්නේ. ඒ වගේම තමයි රූපායතනය, සද්ධායතනය, ගන්ධායතනය, රසායතනය, ස්පර්ශායතනය ඔය විදිහට ඒවට ධම්මායතනය දක්වා කිපෙනවද? එහෙම නැත්නම් චක්කු සෝත ගාහන ජීවයා කාය මන කියලා කියන මේ විදිහට මේ එක එක ආකාරයට විග්‍රහ කරමින් විඥාණයට කිපෙනවද? ඒ වගේ හරියට නිකන් අන්තිමට තේරෙන්න ඕනේ කිපෙන්න තැනක් නැහැ කියලා. හරියට මේ දැන් අපි හිතමුකෝ මේ යම් කිසි විදිහකින් සිතුවමක් තියෙනවා කියලා. එතකොට මේ සිතුවම කෙරෙහි මට කිපීමක් ඇති වෙන්නේ නැහනේ. එතකොට අර ඕකට හොඳ උදාහරණය තමයි රැයක යනවා. මේක හරි ලස්සන උදාහරණයක් ධර්මයේ තියෙන. රැයක ඇවිදගෙන යනකොට මිනිස්සෙක් ඔළුවට ප්‍රහාරයක් එල්ල කරනවා. ඊට පස්සේ බය වෙලා මං එතනින් දුවගෙන ඇවිල්ලා එතන හිටිය මිනිස්සයා කෙරෙහි කවුරු හරි කියනවා අහවල් අය තමයි ඔතන ඉන්නේ කියලා. දැඩි කෝපයකින් ඉන්නවා. දැන් ඔළුවත් ගැට ගැහිලා ලොකු කෝපයකින් ඉන්නවා. මට හිටගෙන හිටිය මිනිස්සෙක් ප්‍රහාරයක් එල්ල කරා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? උදේ යනවා බලන්න. කවුද මේ අපි තුමු මේ වෙලක වගේ තැනක පාරක් අයිනක වෙන කවුරුවත් නැති තැනක ඉන්න කෙනෙක්. මම බලන්නම්කො ඔතන කවුද අදත් ඔතන ඇතිනේ කියලා යනවා. යනකොට එතන අත පල්ලෙහාට වැටිච්ච පඹයෙක් ඉන්නවා. හරිද? බලනකොට මේ මිනිස්සයා මෙතනින් යනකොට ඒ පඹයාගේ අත කඩාගෙන වැටිලා මෙයාගේ ඔළුව උඩට. හරි? දැන් මොකද වෙන්නේ? දැන් ආය සැබෑවටම මේ වෙච්ච සිද්ධිය හින්දා අර තැනත්තාගේ ඔළුව දැන් තුවාල වෙලා තියෙන කෙනෙක් පුදුම තරහකින් හිටියේ. දැන් ඒ තරහට පිහිටන්න තැනක් තියනවද? ඒ තැන හිස් වෙනවා පින්වත්නි. ඒ පිහිටන්න ඕන තැන හිස් වෙනවා. එතකොට ඒ තරහට පිහිටන්න තැනක් නැහැ. අන්න ඒ වගේ මේ නිස්සත්ත්‍ය නිජීව ශුන්‍ය ස්වභාවය පුද්ගලයේ තේරුම් ගත්තාම යම් පමණකට හෝ එක පාරට මේ තරහා සංසිඳෙනවා. ඒක හින්දා මේ ශරීරය පැහැදිලිවම මේ ශරීරය පිළිබඳව ඒ තියෙන නිස්සත්ත්‍ය නිජීව ශුන්‍ය ස්වභාවය තමන්ගේ පැත්තෙන් යම් කිසි ආකාරයකින් අවබෝධ කරගත යුතුව තියෙනවා. යම් කිසි අදහසක් ඇති කරගත යුතුව තියෙනවා. ඉතින් ඒ සඳහා මොකද කරන්න ඕන? කෙස්ලොම් නියදත් සම්මස්නහරයට ඇටමිදුළු ආදී වශයෙන් තියෙන මේ මුළු ශරීරයම අරගෙන මේකට මං කිපිලා වැඩක් තියෙනවා. මේ කොයි දෙයකටද කිපෙන්නේ කියලා හිතුනහම ශරීරය පිළිබඳව සම්පූර්ණයෙන්ම අදහස අයින් වේවි. නමුත් අර ආයතන වශයෙන් ගත්තාම පංච උපාදානස්කන්ධය වශයෙන් ගත්තාම අපි සරල වශයෙන් ගත්තොත් එහෙම හිත සහ සිතුවිලි කියන දේවල් වලදී හරි අමාරු වෙනවා. මේ තැනත්තාගේ සිත මුල් වෙලා තමයි මේ ඔක්කොම කරේ කියලා මේ ශරීරය කෙසේ වෙතත් ඒ වේදනා සංඥා සංකාර විඥාන ආදී තියෙන මේ අරූපී කොටස කෙරෙහි සත්ත්ව පුද්ගල සංඥාවක් තියෙන්නට පුළුවන්කමක් තියෙනවා. අන්න ඒක නිසාවෙන් සිත සහ සිතුවිලි වල ක්‍රියාකාරීත්වය ගැන යම් කිසි ආකාරයක විග්‍රහයක් සිද්ධ කරගන්නට ඕනේ. එහෙම විග්‍රහයක් සිද්ධ කරගත්ත ගමන් අදහසක් තේරිච්ච ගමන් ඇත්තටම තරහට පිහිටන්න තැනක් නැතුව යනවා පින්නත්. මෙන්න මේ චුට්ට බලන්න තමන් දිහා හැරිලා බලන්න තමන්ගේ ක්‍රියාකාරීත්වය දෙස චුට්ටක් හැරිලා බලන්න. එතකොට ලොකු අදහසක් අපිට ඇති කර ගන්නට හැකියාවක් ලැබේවි. ලොකු අදහසක් ඇති කර ගන්නට හැකියාවක් ලැබේවි. අපි බලමු කොහොමද මේක සිද්ධ කරගන්නේ කියලා. මේ අපිට තරහ කියන හැඟීමම ඍජුවම ගමුකෝ. තරහ ගිල්ල තියෙනව නේද? ඔව්. මගේ ගේ ඉස්සරහට ඇවිල්ලා කවුරු හරි මට බැනගෙන යනවා කිසිමම ආකාරයක මං නොකරපු වැරද්දකට. මොකද වෙන්නේ? මං නොකරපු වැරද්දකට බැනගෙන ගියොත් මට සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම මේ තරහ කියන එක ඉන්නවකෝ. මේ මිනිස්සයා මට බනිනවා මං පොඩ්ඩක් ඉඳ තරහ ටිකක් ගන්න ඕනේ කියලා
මම ගන්න දෙයක්ද ඒක සිද්ධ වෙන දෙයක්ද හේතු ඇතුව සිද්ධ වෙන දෙයක් පින්වත්නි. ඒක මගෙන් කිසිම අවසරයක් ගන්නේ නැහැ. කිසිම ආකාරයක අවසරයක් ගන්නේ නැහැ මේ තරහ එන්න. පූර්ව දැනුම් දීමක් කරන්නේ අපි එනවා ඔන්න කියලා පූර්ව දැනුම් දීමක් කරන්නේ නැහැ. මගේ අවසරයක් නැතුව මගේ කිසිම ආකාරයක බලපෑමක් නැතුව මේ තරහ කියන කෙනා ඒ තරහ ආවට පස්සේ මට කෙනෙකුට බනින එක කෙනෙකුට ගහන එක ඒ තරම් දෙයක් නෙවෙයි. හරි මේ තරහ කියන එක ඊටාම ප්‍රබලව නැගුණට පස්සේ කෙනෙකුට ගහන එක කෙනෙකුට බනින එක ඒ තරම් දෙයක් නෙවෙයි. අන්න ඒක අපි ඊටාම හොඳින් වටහා ගන්න ඕනේ. ඒක මගේ වැඩක් නොවන වග. ඒ තරහ එන එක මම කරෙත් නෑ වෙන කෙනෙක් කරවැව්වෙත් නෑ එක කෙනෙක් කරන්නෙක් කරවන්නෙක් නැත. මට තරහ එන එක මට ගහන්න තරම් තරහව මට මරන්න තරම් තරහව. අපි කියන්නේ ඒ වෙලාවේ මට මාව පාලනය කරගන්න බැරි වුණා කියනවා. එහෙනම් මට වැඩි ප්‍රබල කෙනෙක් මාව මැඩගෙන ගියා වගේ හරියට නිකන් ඒකල මා පිළීමකින් මං ඉන්නේ වගේ තරහක් ආවට පස්සේ අන්න ඒ බලන්න එතන ඒක සිද්ධ කරගන්නේ මම නම් මං කවදාකවත් මේ මටම දුක් ඇති වෙන තරහා ගන්නේ නෑ හිතලා. මටම දුක් ඇති වෙන තරහා මම කොහොමවත්ම ගන්නේ නෑ හිතලා ගැනීමක් සිද්ධ කරන්නේ නැති බව අපි ඉතා හොඳින් තේරුම් ගන්න ඕනේ. ඉතා හොඳින් තේරුම් අරගෙන මේ ජීවිතය සාර්ථක කර ගැනීමට සංසාරික ජීවිතය සුවපත් කර ගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල මගේ තුලින් ඉතාමත්ම ප්‍රකටව ප්‍රබලව නිර්මාණය කරගන්නට ඕන. මේවා ගැන අපි ඉතා දැඩි වෙහෙසක් අරගෙන දැඩි අවශ්‍යතාවයක් ඇති කරගෙන මේ දේවල් සංවිධානය කරගන්නට ඕන. හොඳයි දැන් බලන්ඩ මේ තත්ත්වය තේරුම් ගණ්ඩ ඕන සංවිධානය කරගත යුතු තියෙන්නේ මේවා තේරුම් ගත යුතු වැඩ පිළිවෙල. එතකොට අනිත් පැත්තට මේවා තේරුම් ගන්නට බෑ පින්නත් යම් ප්‍රමාණයකට හරි චිත්ත ඒකාග්‍රතාවයක් වර්ධනය කරගන්න සීලවන්තකම් ගුණවන්තකම් අනුව ජීවත් වුණේ නැත්තම් අපේ හිත එකඟ කරගන්න බෑ මේ තමන් ගැන ගවේෂණයක් කරන්න. තමන් ගැන ගවේෂණයක් කරනකොට තමයි තේරෙන්නේ මේවා දැනෙන්නේ හැඟීමක් වශයෙන් දැනෙනවා. මේක මං කරන දෙයක් නෙවෙයි මම කරන දෙයක් නෙවෙයි වෙන කෙනෙක් කරන දෙයක්ුත් නෙවෙයි. මං ගැන ඒ වගේ අදහසක් එන්න ඕනේ. මගේ සිතුවිලි ගැන ඒ වගේ අදහසක් එන්න ඕනේ. ඒ සිතුවිලි හේතු නිසා සකස් වෙනවා. ඒ සිතුවිලි හේතු මූලික වෙලා සකස් වෙනවා මිසක්කා මම කරන දෙයක් නොවේය කියන අදහස පින්වත්නි අපි ළඟ ඊටා දැඩිව තියෙන්නට ඕන. මම කරන දෙයක් නෙවෙයි කියන අදහස ඊටා දැඩිව තියෙන්නට ඕන. එතකොට ඒක දැනෙනවත් එක්ක ඒ කියන්නේ මේක නැగిලා එනවා. කාරණා සහිතව නැగిලා එනවා. අතීත මෙනෙහි කිරීම තිබුණොත් අතීත මෙනෙහි කිරීම තියෙන ආකාරය අනුව දැන් ස්වාමී දියණියක් ස්වාමි පුරුෂයාට හෝ ස්වාමි පුරුෂයෙක් ස්වාමි දියණියට අනවශ්‍ය ආකාරයේ වචනයක් කියලා ද්වේෂයෙන් කතා කරා. කතා කරලා ගියා යන්න කියලා හිතන්නකෝ. මීට පෙර එවැනි ආකාරයට සිත් ත්‍රිදෙන විදිහට යම් වචනයක් කියවුණාද ඒ සියලුම දේවල් නැවත මේ පැත්තට එනවා මතකයට නැගෙනවා. ඒ වෙලාවේ කවුරු හරි කෙනෙක් තීරණයක් ගන්නවද හරි මට මේ තැනත්තා බැන්නා පොඩ්ඩක් ඉන්න මම පරණේවා ඔක්කොම මතක් කරගන්නම්කෝ මතක් කරගෙන ඉවර වෙලා මම තීරණයක් ගන්නම්කෝ කියලා ඒක මම කරනවද? එහෙම කිරීමන්නේ අර ඔක්කොම හැල්මේ දුවගෙන එනවා යම් කිසි පිරිසක් Tamanට පාලනය කරගන්න බැරි පිරිසක් දුවගෙන එනවා වාගේ හැල්මේ දුවගෙන එනවා පින්වත්නි. ඒ කියන්නේ වේගෙන් එනවා පරණ ඔක්කොම අර මේ වර්තමානයේ වෙච්ච දෙයට අදාළ පරණ ඔක්කොම ටික මෙහි ඇවිල්ලා මේ අපිවත් ඕක ඇතුළට දාගන්න මතකයි නේද එදා කරපු දේවල් මේ අපිටත් එහෙමයි කියනවා වාගේ හරියට නිකන් පරණ සිද්ධි ටික ඔක්කොම ඇවිල්ලා මේ ගොඩට එකතු වෙලා සන්දානයක් හදනවා. හරිද? ඒක කරන කෙනෙක් කරවන කෙනෙක් නැහැ. මේක තමයි තේරුම් ගන්න ඕන දේ. ඒක කරන කෙනෙක් කරවන කෙනෙක් නැහැ. අන්න එතන තමයි අපිට තියෙන අති මහත් වූ ගැටලුව. අති මහත් වූ ගැටලුව අපේ පින්වත්නි. ඇයි මං එහෙම කියන්නේ? එහෙම කියන්න සිද්ධ වෙන නිසාවෙන්. එහෙම කියන්නට සිද්ධ වෙන්නේ තත්ත්වය ඒක හින්දා. හොඳට විමසලා බලන්න මීට ප්‍රතිවිරුද්ධ කිසිම දෙයක් කතා කරන්න බෑ. මං හිතලා කරන දේවල් නෙවෙයි.
හේතු තිබුණොත් සිද්ධ වෙනවා හේතු නැත්තම් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේක මට දැනෙන්න ඕනේ. හැඟීමක් විදිහට දැනෙන්න ඕනේ. මෙතන මගේ මෙතන ක්‍රියාකාරීත්වය තුළ කරන්නේ කරවන්නේක් නැහැ කියලා දැනෙන්න ඕනේ. ඒක දැනිච්ච ගමන් අනිත් පැත්ත ගැන හිතන්න තමන්ගෙන් පිට ඉන්න මේ පිරිස් දිහා පොඩ්ඩක් හිතන්න. ඒ අය ගැන අපිට දැනෙන්න පටන් ගන්නවා එතනත් කරන්නේ කරවන්නේක් නැහැ කියලා. එතකොට මගේ ගේ ඉස්සරහට ඇවිල්ලා තරහ ගිහිල්ලා මට බනින්නේ කවරහුද? එතන සිද්ධ වෙන ක්‍රියාව මං අත්දකින්න ඕනේ. ඒ තැනත්තාට අයිතියක් නෑ ඒක. ඒ තැනැත්තාව යට කරගෙන ගිහිල්ලා මේ තරහා කියන එක නිසා. හරිද? ඒ තැනැත්තා යට කරගෙන ගිහිල්ලා මේ තරහා කියන එක ඉතින් ඒක එයාගේ පාලනයකින් තොරව සිද්ධ වන්නා වූ ප්‍රබල වැඩපිළිවෙලක්. අති ප්‍රබල වැඩපිළිවෙලක්. දැන් බලන්න මේ ළඟදී එක තරුණ දරුවෙක් තවත් ඉතා තරුණ දරුවෙක්ගේ මම හිතන්නේ අවුරුදු 17ක 18ක වගේ මේ දෙන්න එක්කෙනෙක් තව එක්කෙනෙක්ගේ ගෙල සිඳ දැමුවා. ඉතින් අනිත් එක්කෙනා බෙල්ලේ තියෙන තුවාලෙත් අරන් එහාට මෙහාට දිව්වා. එයාට මතක ඇති. ඉතින් මේ සිද්ධිය සිද්ධ වෙනකොට මේ දෙන්නාම අසරණ තත්ත්වයක තියෙන. මේක තමයි මේ සංසාරගතව තියෙන මේ සංස්කාරයේ ස්වභාවය පින්වත්නි. මේ දෙන්නම දන්නේ නැති රැහැනකට ගොදුරු වෙලා එක්කෙනෙක් අර තරහා ගිය පුද්ගලයාගේ රැහැනට ගොදුරු වෙලා ඒ බලවේගයට යට වෙලා එයාගේ බෙල්ල කැපෙනවා. අනිත් එක්කෙනා අධිකතර වෛරය කියන ගොදුරට ගොදුරු වෙලා එයාව මෙහෙවන වෛරයක් කියලා එකක් තියෙනවා. ඒක පාලනය කරන්න අවශ්‍ය කරන ඊට ප්‍රතිවිරුද්ධ බලවේග ඒ సంతානය තුල සකස් වෙන්නේ නැහැ පින්වත්නි. ඒ සකස් වෙන්න අතීතයක් නැහැ. අතීත හේතු නැහැ. එයාට ඒ වෛරය සංසිඳවා ගන්නට අවශ්‍ය කරන පුංචි හෝ මෛත්‍රයක් උපද්දවා ගන්නට පුංචි කාලේ ඉඳලා එයාගේ මනසට අවශ්‍ය කරන සංඥා උපද්දවා ගන්නට ඒ සංඥා උපදින්නට අවශ්‍ය කරන කිසිදු දෙයක් ප්‍රකටව සිද්ධ වෙලා නැහැ. චුට්ටක් හරි සිද්ධ වෙලා තිබුණා නම් අර මරලා දාන මට්ටමට එන්නේ නැහැ පින්වත්නි. මරලා දාන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ අන්න ඒක සිද්ධ වෙලා නැති හින්දා. එතකොට එයා හරිම අසරණ තත්ත්වයක. එයත් අසරණ තත්ත්වයක. එයත් එක්තරා බලවේගයකට යට වෙලා ගොදුරු වෙන ළමයාත් අර ළමයාට ගොදුරු වෙන ළමයා සහ දේශයේ කියන බලවේගයට ගොදුරු වෙන ළමයා කියලා දෙන්නෙක් මෙතන ඉන්නවා. ඒ දෙන්නටම මහා පුදුමාකාර අනර්ථයක්. මේ තැනැත්තාගේ මරණය සිද්ධ වෙනවා. අර තැනැත්තා අපාගාමී වෙනවා. ඉතින් ඒවත් එක්ක ඒ විපාකයන් විඳින්න වෙනවා. මනුස්ස ඝාතනයක් සිද්ධ කිරීමත් එක්ක. ඉතින් මේ අය ඔක්කොම අසරණයි. හරි. මේ අය සියලු දෙනා අසරණයි. එතකොට අන්න ඒ විදිහට මෙතන මේ සිද්ධ වෙන සිද්ධි ගැන හරි තේරුමක් කාරණා සහිතව පටිච්ච සමුප්පන්නව අපි තේරුම් ගතහොත් මේ ද්වේෂය කියන එක්කෙනාට පැනගණ්ඩ තැනක් නැති වෙනවා. හරිද? පැනගණ්ඩ තැනක් නැති වෙනවා. පිහිටන්ඩ තැනක් නැති වෙනවා. අන්න ඒක තමයි අවශ්‍යතාවය. ඒක සිද්ධ කරගන්න ඕනේ. සීමා සම්බේධය කරගන්නට තරම් මීට කලින් කරපු සියලු උපක්‍රම හරියන්නේ නැත්තම් මේ ආකාරයට කටයුතු කරන්න ඕනේ. මෙහි තියෙන කරන්නේ කරවන්නේක් නැත කියන හැඟීම උපදිනතුරු කරන්නේක් කරවන්නේක් නැත කියන හැඟීම උපදින තුරුම අපි මොකද කරන්න ඕනේ? මේ ආකාරයට වැඩපිළිවෙල නිර්මාණය කරගන්නටම ඕනේ. ඉතින් ඒක අති ප්‍රබල දෙයක්. අපි ජීවිතයට එකතු කරගන්න ඕන දෙයක්. අපේ ජීවිතය නිවැරදි කරගන්න අපේ ජීවිතය සුවදායකව වාසය කරන තත්ත්වයකට පත් කරගන්න අත්‍යවශ්‍යම කාරණාවක් තමයි අපි මේ සාකච්ඡා කරේ. කෙස්ලොම් නියදත් සම්මස්නහරයට ඇටමිදුරු ආදී වශයෙන් තියෙන මේ කුණුප කොටස්, ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ ආදී වශයෙන් තියෙන මේ පඨවි ධාතු ආදී වශයෙන් තියෙන ධාතුන් ගැන මෙනෙහි කරලා වෙන වෙනම එයාගේ ආයතන වශයෙන් පංචස්කන්ධ වශයෙන් ඉතින් බෙදන්න පුළුවන් ඕන ආකාරයකට බෙදලා මෙහි ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. අය කරන්නේ කරවන්නේ කියලා ගන්නට හැකියාවක් නැත කියන එක අපි හොඳින් තේරුම් අරගත්තොත් පුළුවන් මේ විදිහට අර
දේශය ඇති වෙලා තියෙන වෛරය ඇති වෙලා තියෙන කෙනා කෙරෙහි වෛරයට පිහිටන්ට තැනක් නැති තත්ත්වයට පත් කරගන්න උත්සාහ කරන්න ඕන. සමහර වෙලාවට පින්වත්නි දේශය කොච්චර ප්‍රබලද කියන එක යටපත් කරන්න බොහොම අමාරුයි. ඔහොම කරලත් ඒ වගේ සිද්ධ කරගන්න බැරි වුණොත් යම් හේකින් තවත් උපක්‍රමයක් තියෙනවා. මම කලින් එක දවසක් අපි දේශනාවකදී යම් ප්‍රමාණයකට මේ ගැන මතක් කරා. නමුත් මේ සිද්ධ කරන්න ඕනේ කාරණාවක් ඒක නම් හරි අමාරුයි. හැබැයි භෞතිකව සිද්ධ කරන එකක්. ඒකට කියනවා දාන සංවිභාගය සිද්ධ කරන්න ඕනේ කියලා. මේක නම් හැබැයි කරලා බලන්න එක සැරයක් හරිම සාර්ථක වැඩක්. මේ වීරයෙන් තමයි කරන්න වෙන්නේ. මොකක්ද මේ දාන සංවිභාගය කියලා කියන්නේ? තමා සතු දෙයක් සතුරාට දෙන්න ඕනේ. තමාගේ සතුරාට තමා සන්තකයේ තියෙන දෙයක් දෙන්න ඕනේ. ඒ වගේම සතුරා සතු දෙයක් තමන්ට පිළිගන්න පුළුවන් නම් ඒ පැත්තෙන් මොන හරි දෙනවා. අපි දැන් දන්නව නේද? සමහර වෙනවා ඔය මිනිස්සුන්ගේ දේවල් මට කිසිම දෙයක් එපා, කිසිමම දෙයක් මට ඕනෙම නැහැ, කොහොමත් ඕනේ නැහැ, මොනවා තිබ්බත් මට අන්න එහෙම නැතුව සතුරා සතු දෙයක් පිළිගන්න ඕනේ. දැන් මේකට කවුරු හරි ඉදිරිපත් වෙන්න ඕන. දැන් මගේ ඉන්නවා කියන්නකෝ ප්‍රබල සතුරෙක්. මම ඉදිරිපත් වුණොත් එයාට යමක් දෙන්න. එයා ඒක පිළිගන්න කැමති නම් එතනදිම මගේ හිත සැනසෙනවා. එයා මගේ දේ පිළිගන්න කැමතියි කියලා. ඒකින්ද මෙතන අවශ්‍යකම තියෙන්නේ තමන්ගේ පැත්තෙන් මෛත්‍රිය හදා ගන්නවා වගේම එහා පැත්ත සංසිඳවන්නටත් උත්සාහ කරන්න ඕනේ. මොකද ගස්ගල් වෙනත් උපකරණ වගේ නෙවෙයි මිනිස්සු කියලා කියන්නේ. හරි. මිනිස්සු කියන අය පන්න අපේ කෙලෙස් උපද්දවනවා. බැඳීමක් තියෙනවා කියලා හිතන්නකො අපිට වාහනයක් කෙරෙහි බොහෝම කැමැත්තක් තියෙනවා. නමුත් හැබැයි මේ වාහනය කෙරෙහි තියෙනා වූ කැමැත්ත අපි හිතන්න යම් විදිහකින් මම අතහැරලා දාන්න ලෑස්ති වෙනකොට වාහනේ මගේ පස්සෙන් පන්නගෙන එනවද මේ මට තියෙන කැමැත්ත අයින් කරන්න එපා මතක නැද්ද මාව එක්කරගෙන තමයි අරහෙට ගියේ මගෙන් නේද ප්‍රයෝජන ගත්තේ කියලා එහෙම පන්නගෙන ඉන්නේ නැහැ. ඉතින් ඒක අපිට අයින් කරන්න ලේසි. නමුත් පුද්ගලයෙක් පිළිබඳව යම් විදිහකින් අපිට බැඳීමක් තිබුණොත් යම් කාරණාවක් හින්දා මේ බැඳීම අයින් කරගන්න මේ විදිහට මේ හිතවත්කම් අයින් කරගන්න මොන හරි කටයුත්තක් කරන්නට යනකොට මොකද වෙන්නේ? ඒ පුද්ගලයා නොයෙකුත් ප්‍රතිචාර දක්වන නිසාවෙන් බැරි වෙනවා. එන්නේ ඒ වැනි වෙලාවක ඒ පැත්තත් සංසිඳීමේ වගකීමක් තියෙනවා. ඔය දාන සංවිභාගය කියලා කියන වැඩ කටයුත්තේදී එහෙම නැත්නම් අපි දන්න දේ තමන් සතු දේ සතුරාට දීමෙනුත් සතුරා සතු දේ සුදුසු නම් විශේෂයෙන්ම නුසුදුසු නම් පිළිගැනීම හරියන්නේ නැහැ. විශේෂයෙන්ම මේ භික්ෂුන් වහන්සේ නමකට. ඉතින් ඒකින්ද එයා යහපත් ආජීවයෙන් යුක්තව ඉන්නවා නම් පරිභෝගයට සුදුසු දේවල් නම් එයා ළඟ තියෙන්නේ. අන්න ඒ දේවල් පිළිගන්න ඕනේ. වගේම තමා සන්තකයෙන් දෙන්න ඕන. පැහැදිලිවම මේ ගැටීම කියන එක අනිවාර්යයෙන්ම අයින් වෙනවා. හරිද? කරලා බලන්න සැබෑවටම මේක මහ පුදුම කාරණාවක්. බුදුරජාණන් වහන්සේ මේ තරම් සරලව අපිට හිතෙන කාරණාවක් මෙච්චර ප්‍රබලව අර අපි කලින් කතා කරපු ධාතු ව්‍යවච්ඡේදයටත් වඩා ප්‍රබලයි මේ ප්‍රායෝගික ක්‍රියාව පෙන්වන්නේ. හරිද? ධාතු විවච්ඡේදයටත් වඩා ප්‍රබලයි මේ ප්‍රායෝගික ක්‍රියාව තමන් සන්තකයේ තියෙන දෙයක් සතුරාට දීම. මොකද තමන් සන්තකයේ තියෙන දේ නැති වේවි. නමුත් සංසාරගතව ඇති වෙන වෛරය එහෙම ලේසි එකක් නෙවෙයි. යම් කිසි කෙනෙකුට සංසාරගතව යම් වෛරයක් ඇති වෙනවා නම් ඒක පහසු දෙයක් නෙවෙයි. ඒකත් එක්ක ඇති වෙන අනර්ථය කියන එක ගැන හොඳින් හිතන්න ඕනේ. එහෙම හොඳින් හිතලා මොකද කරන්න ඕනේ? අපි අපේ සිත තුළ තියෙන වෛරී ස්වභාවයන්, තරහ ස්වභාවයන් අයින් කරගෙන යම් විදිහකින් අපි මේ කතා කරපු ආකාරයට සීමා සම්වේද කොට ගත්ත මේ මෛත්‍රී චේතෝ විමුක්තියක් උපදවා ගන්නට පුළුවන් නම් ඒක දිසා අනුදිසා වශයෙන් පතුරවා හරින්නට පුළුවන්කම තියෙනවා නම් තමයි මොකක් හරි එක් කාරණාවකින්ද හරි ඇති කරගත්තා වූ යම් ආකාරයක ඒකාග්‍රභාවයක් තියෙනවා නම් පින්වත්නි ඒක හැම පැත්තකටම පතුරවන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ගැනත් අපි
බලන්න ඕන තවදුරටත් විමසලා දැන් නම් මං හිතන්නේ ගොඩාක් දේවල් අපි කතා කරා කියලායි. ප්‍රමාණවත් තරමටම මෛත්‍රී චේතෝ විමුක්තිය පිළිබඳව ප්‍රායෝගිකව සිද්ධ කරන ගොඩාක් දේවල් සාකච්ඡා කරා කියලායි අපිට හිතෙන්නේ මේ බොහෝ ප්‍රදේශවලට මේක ප්‍රචාරය කරන්නට ඕනේ තමන්ගේ අතුලාන්තයෙන්. ඒ ගැනත් අපි යම් ප්‍රමාණයකට කතා කරා. මං හිතන්නේ මෙවැනි උතුම් තත්ත්වයකට පත්වෙන්න ඕන කරන ගුණාංගයන් අපි තුල ඇති කරගත්ත යුතු තත්ත්වයන් ගැන අපි යම් ආකාරයක වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා නේද? මොකද මේක සුළුපටු කාරණාවක් නෙවෙයි කියලා මේ වෙලාවේ තේරෙනවා. ඒක හින්දම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුද්බේත ඥාති මඤ්ඤේත කත්තකිනං කන්ති කිසිවෙකුට රැවටීම් ආදියෙන් හිංසා නොකේරේවා කියන ප්‍රාර්ථනාවන් කිසිම තැනකදී කිසිවෙකුට අවමන් නොකරේවා නාති මඤ්ඤේත කත්තකිනං කන්ති බ්‍යාරෝසනා පටික සංඥා නුරුස්සන අවමන් නුරුස්සනා ක්‍රියාවන් නපුරු සිතුවිල්ලක් හෝ වචනයෙන් හරි ඔවුන් අතර දුකක් ඇති නොවෙතා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය මාතා යතානියම් පුත්තං ආයසා ඒක පුත්ත මනුරක්කේ වම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණ. ඒ ආකාරයෙන්ම අම්මා කෙනෙක් තමන්ගේ ජීවිතය වගේ සුරකින්න පුතෙකුට තියෙන මෛත්‍රිය වගේ ආකාරයෙන්ම සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෙත්සිත පතුරවන්න ඕනේ කියලා තියෙන මේ කර්ණීයමෙත්ත සූත්‍රය පිළිබඳව අපිට මොන තරම් හැඟීමක් තියෙන්න ඕනද? මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තම් බාධාවකින් තොරව. අන්න බාධාවකින් තොරව කියලා කියන්නේ මොනවද? උඩට යටට හරහට සීමාවක් නැතිව වෛරසිත නැතිව සතුරු බාධාවකින් තොරව සියලු ලෝකය කෙරෙහි අප්‍රමාණ වූ මෙත්සිත පතරවන්නට ඕනේ. මේ කර්ණීයමෙත් සූත්‍රයේ තියෙන දේවල් මේ කර්ණීයමෙත් සූත්‍රය සජ්ජායනා කරනකොට Tamanට ඒක හොඳට දැනෙන්න ඕන. මේ තියෙන පැතිරීම කියන එක බාධාවකින් තොරව හිතවත් කෙනෙක් ඉන්නවා නම් බාධාවක් වෙනවා. අතිප්‍රිය කෙනෙක් ඉන්නවා නම් බාධාවක් වෙනවා. මධ්‍යස්ථ කෙනා කෙරෙහි බාධාවක් නැති වෙන්නේ හිත උදාසීන භවෙහි යෙදෙන වෛරී කෙනා අනිවාර්යයෙන්ම මේකට බාධා වෙනවා. ඉතින් මේ සීමා සම්බේධ කරගත්ත කෙනෙක් උද්දං අදෝජ තිරියංච අසම්බාධං අවේරං අසපත්තං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං. ඒ විතරක් තිට්ඨං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස්ස විකසමිද්දෝ සිටගෙන සිටන විට ඇවිදින විට නිදාගෙන හිටන විට ඒ වගේම ඉඳගෙන සිටන විට කියන මේ සතර ඉරියව්වේදීම මෛත්‍රී සහගත සිත අදිෂ්ඨානයෙන් යුක්තව නැగిලා එන විදිහට හැම වෙලේම සිතුවිල්ලක් විතරක් නෙවෙයි ඒ සිතුවිල්ල ක්‍රියාත්මක භාවයට යන විදිහට තියෙන්න ඕනේ. ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු. ඉතින් මෙන්න මෙතෙන්ට එනකන් ඊට පස්සේ විදර්ශනාව ඇතින්නේ දිට්ඨිචානුපගබ්බ සීලවා දස්සනේන සම්පන්නෝ කියන විදර්ශනාව. ඉතින් මේ විදිහට නිවන් දකින ආකාරය ගැන අන්තිම තියෙන්නේ කොහොමද? නහි ජාතු ගබ්බසෙයම් පුනරේති. නැවත මව කුසක බැස ගැනීම කිසි විටක නොපැමිණේ කියන අරමුණෙන් තමයි මේ සඳහන් කරලා තියෙන කර්ණීයමෙත් සූත්‍රයේ තියෙන. ඉතින් ඒ සඳහා ඕන කරන ගුණාංග තියෙනවා. මේක හරි අපූර්වට තියෙන මේ කාරණා පිළිබඳව අපි අම් ආකාරයට විග්‍රහය කරගන්න මම මේ වේගෙන් මතක් කරේ. හෙට දවසේ අපි මේ පිළිබඳව යම් අවධානයක් යොමු කරන්න ඕනේ කියලා. සක්කෝ උජුච සූජුච සෝචෝ චස්ස මුදු අන්තිමානි සන්තසුකෝච සුබරෝච මේ අපි ගොඩ කතා කරපු දේවල්. නමුත් මුළු කර්ණීයමෙත් සූත්‍රයේම සාරාංශයක් වශයෙන් මේ කොයි විදිහකටද අපි මේ සීමා සම්බේධය දක්වා සහ විදර්ශනාව දක්වා අරගෙන යන්නේ මම මේක එක දවසකින් මතක් කරන්න ඕනේ කියලා අදහස් කරගෙන ඉන්නේ වෙන කුමක් හින්දාවක්වත් නෙවෙයි. අනිවාර්යයෙන්ම අපි ඇති කරගත යුතුම අදහසක් මෙතන තියෙනවා අපේ පින්වත්නි. මොකද මම එහෙම කියන්නේ දවසකට සැරයක් දැන් අපි දන්නවා පිරිත් සජ්ජායනා කරනකොට හැමදාම කර්ණීයමෙත් සූත්‍රය සජ්ජායනා වෙනවා. මහා පිරිත වගේම අනිකුත් පිරිත් මං හිතන්නේ ධම්සක්පවත්තුන් සූත්‍ර දේශනාව සිද්ධ කරන දවසේ හෝ එක දවසක දෙකක හැරෙන්නට අපේ සැන්දෑයාමේ තියෙන පිරිත් සජ්ජායනාවන් විකාශනය කරන පිරිත් සජ්ජායනා තුළ හුඟක් දවසවල කර්ණීයමෙත් සූත්‍රය සජ්ජායනවා. ඉතින් ඒ වෙලාවට මෛත්‍රිය ගැන අපි මේ කතා කරපු දේවල් ප්‍රත්‍යවේක්ෂාවක් විදිහට සහ සත්‍යක්‍රියාවක් විදිහට තමන්ගේ ඇතුළාන්තයෙන්
ඉතාමත්ම ප්‍රබලව නැගෙන විදිහට සකස් කරගන්න පුළුවන් මේ සජ්ජායනාවත් එක්ක. ඒකින්ද කර්ණීයමෙත් සූත්‍රයත් එක්ක දැන් වෙනදාට වැඩිය කර්ණීයමෙත් සූත්‍රය සජ්ජායනා කරනකොට අපි මේ වෙනකන් කතා කරපු මෛත්‍රී චේතෝ විමුක්තිය ඒ සඳහා අවශ්‍ය කරන ගොඩ දේවල් කතා කරා. දවස් ගාණක් කතා කරා. ඒ කතා කරපු සියලු දේ එක පිටකට මතක් වෙන්න ඕන කර්ණීයමෙත් සූත්‍රයත් එක්ක. ඒකින්ද මෛත්‍රී භාවනාවේ අවසාන දේශනාව විදිහට අපි හෙට දවසේ කර්ණීයමෙත් සූත්‍රය පිළිබඳව යම් විග්‍රහයක් සිද්ධ කරගත යුතුව තියෙනවා. ඉතින් ඒක හින්දා ඒ සඳහා කර්ණීයමෙත් සූත්‍රය හොඳින් හදාරලා සූදානම් වෙන්න හෙට දවසේ ධර්ම දේශනාවේදී මේ පිළිබඳව ඉතා කෙටියෙන් තමයි මතක් කිරීමක් කරන්නේ. සිද්ධ විය යුත්තේ පිළිබඳවයි මතක් කිරීමක් කරන්නේ. මොකද නැත්නම් දවස් ගාණක් ඒකට වැය කරන්නට වෙනවා. මේක දන්න දෙයක් මතක් කර ගැනීමක් පමණයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි හැමෝම දැඩි අධිෂ්ඨාන සීලීව මේ කටයුතු වලට සම්බන්ධ වෙලා කටයුතු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ පැත්තෙන් එකතු කර ගැනීම සඳහා තමන්ගේ ක්‍රියාකාරීත්වයන් වලට එකතු කර ගැනීම සඳහා අති මහත් වූ වීරයකින් කටයුතු කරන්න සූදානම් වෙන්න ඕනේ. මේ හැම එකක්ම අපි ඉතා හොඳින් හදාරන්න ඕනේ. ඉතා හොඳින් අපේ ජීවිතය සුවපත්භාවයට පත් කර ගැනීමේ වැඩපිළිවෙල නිබඳව නිරතුරුව අපි ළඟ තබා ගන්නට ඕනේ. මේ හැම එකක්ම අපේ ජීවිතයට එකතු වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ සීමා සම්බේධය වැනි උතුම් තත්ත්වයකට අපි තුළින් උපදවා ගත යුතු මානසික තත්ත්වයකට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ලෝකෙහි සියලු දෙනා කෙරෙහි සමසිතක් ඇති මහා උත්තමයෙක් බවට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. අපිටත් නිවැරදි ආකාරයට මේ විදිහට කටයුතු කරොත් හැම පැත්තකින්ම තියෙන බාධාවල් කොහෙන්ද බාධාවල් එන්නේ? ඒ එන හැම බාධාවක්ම නැති කිරීම ගැන අපි සාකච්ඡා කරා. ඉතින් අත්හදා බලන්න තමන්ගේ පැත්තෙන් මේ දේ කරන්නට පුළුවන් නේද කියලා. එහෙම ප්‍රායෝගිකත්වයකට පත් වුණොත් පැහැදිලිවම නොමුලාව කාලක්‍රියා කරන. ඉතින් ආයසරයක් දැන් අරගෙන සුඛං සුපති සුඛං පටිබුජ්ජති ආදි වශයෙන් තියෙන ආනිසංසයන් ටික මෙනෙහි කරන්න. ඒවා කර මේ පිළිබඳව තියෙන තල්ලුව, මේ පිළිබඳව තියෙන හිතේ තියෙන වූ වේගය වැඩි කරගන්න උත්සාහ කරන්න. ඒ ආකාරයෙන් කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගන්නටත් සසර ජීවිතය සුවපත් කරගන්නටත් උතුම් නිවනින් සැනසෙන්නටත් හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වීරිය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ නිවසේ ඉඳලා මේ ධර්මය ශ්‍රවණය කරපු ඒ පින්වන්ත අයට මේ ධර්මය ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරලා දෙන්නේ ජයමග රූප හිමි කාර්ය මණ්ඩලයේ අපේ පින්වන්ත දරුවන් වගේම කල්‍යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු මේ උතුම් සත්ක්‍රියාවන් හේතු කරගෙන ජනිත කරන සියලුම කුසල ධර්මයන් ලැබී තියෙන සියලු දුක් කරදර දුරු වන්නට හේතු වේවා. කායික මානසික සුවතාවය ලැබෙන්නට හේතු වේවා. මේ ව්‍යසනකාරී කාලයේදී කිසිදු අනතුරකටපත් නොවන්නට හේතු වේවා. ඒ වගේම සසර වසනාතාකල් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා. පාප මිත්‍ර ඇසුරකට නම් කොයි කවරදාක්වත් සසර ජීවිතයේදී හෝ පත් නොවේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ කළුතර පදිංචි වීරසිංහ මහතා කියලයි. දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී භව දීර්ඝායුෂ ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සියලුම දෙවියෝද මියගිය ඥාතීන්ද ධර්ම දානමය කුසලයේ සතුටු සිතින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනා මුල් කරගෙන තමයි කල්යාණ මිත්‍ර දායකත්වයේ ලබාගෙන තියෙන කළුතර පදිංචි වීරසිංහ මහතා කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් ඒ ආකාරයෙන් අපි ප්‍රාර්ථනා කරමු සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගනිත්වා. ඒ වගේම සියලු මියගිය ඥාති මිත්‍රාදීන්ද මේ පින් අනුමෝදන් කරගනිත්වා. ඒ අතන් සතුටු සිතින් අනුමෝදන් වෙලා උතුම් යහපත සිද්ධ කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම වීරසිංහ මහතා ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පුංචි හෝ දුක් කරදරයක් ඇතිවන්නට හේතු සකස් නොවේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. ඒ වගේම එතුමා නමින් මිපරලෝකීය ඥාති මිත්‍රාදීන්ද සුගතියෙන් සුගතයට පත් වේවා.
උතුම් යහපත සිද්ධ කරගන්නට හැම දෙනාටම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවසානයේදී චතුරාර්ය සත්‍ය ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගන්නට මේ ජීවිතයේදීම සියලු යහපත සිද්ධ කරගන්නට සියලු දුක් ගෙවන් කොට නිවනින් සැනසෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්ම හේතු වේවා කියලා නැවත නැවත ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ජයමග පිළිසරණ මනුෂ්‍යත්වය වෙනුවෙන් හෘදයාංගම ලබඳියාව. කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙහි මේ වන විටත් සිදු කරගෙන යනු ලබන අන්තර් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භික්ෂුන් වහන්සේලා සඳහාම වන අන්තර් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සියලු කටයුතු සම්පාදනය වෙන්නේ පින්වන්ත අයගේ දෛනික දායකත්වය හේතු කොටගෙන. ඉතින් අපි හැමදාමත් පුණ්‍ය අනුමෝදනා කළ යුතු තියෙනවා. අද දින නොවැම්බර් 15 වෙනි දින මේ දායකත්වය වශයෙන් කටයුතු කරන්නේ හරීන්ද්‍ර වජිරප්‍රිය මහතා ඇතුළු පවුලේ සැම කියලා සඳහන් කරලා තියෙන්නේ. ගිලන්ව වැඩ වාසය කරන සියලුම ස්වාමින් වහන්සේලාට නිරෝගී සම්පන්නිය ලැබේවා කියන අරමුණෙන් තමයි එතුමා මේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. දායකත්වයක් ලබා දීලා ඒ දායකත්වය තුළින් ලබා ගන්නා වූ යම් පුණ්‍ය ශක්තියක් තියෙනවාද ඒ තුළින් ගිලන් ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී බව ලැබේවා කියන අරමුණෙන් තමයි වෙනත් අරමුණ යන. නමුත් අපි ප්‍රාර්ථනා කරනවා එතුමා ඇතුළු සුජීවත්ව වාසය කරන පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙන්නට වගේම මේ කරදරකාරී තත්ත්වයන් යටතේ කිසිදු දුකක් කරදරයක් ඇති නොවන්නට හේතු වේවා. සියලු ලැබී තිබෙන දුක් දුරු වේවා, ලැබෙන්න තියෙන දුක් දුරු වේවා. උතුම් යහපත සිද්ධ වන්නට හේතු වේවා. එතුමා නමින් මිය පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්න්ද සුගතියෙන් සුගතියටපත් වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ හැම දිනාටම මේ උතුම් භික්ෂු ගිලන් උපස්ථාන පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ජයමග පිළිසරණ මනුෂ්‍යත්වය වෙනුවෙන් හෘදයාංගම ලබඳියාව. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.